වස්සාන ධර්ම දේශනා කිව යුත්ත කියනවා කියන එක කැරලිකාරී චරිතයක් නෙමෙයි. මා සත්‍ය සත්‍ය විදියටත් අසත්‍ය අසත්‍ය විදියටත් ප්‍රකාශ කරනවා විතරයි. ඒ වටහා ගන්නවද නැද්ද කියනක ඔබ සතු කාරණා. මේතරම් ප්‍රබලව මේතරම් ශබ්දයෙන් මේතරම් වෙහෙසක් දරාගෙන ආයාසයක් දරාගෙන වේට් එකක් දාලා ගේන් එකක් තියලා කියනකොට ඒත් ඔබ ඒක තේරුම් ගන්න නැත්නම් මට බලහත්කාරයෙන් ඔබේ ඔළුවට කොටලා නිවන් දක්වන්න ඕනේ. ඔබේ කර්මයේ දැඩි. ඔබ සසරට වැටෙන්න ඉන්න කෙනෙක්. මම මොනා කරන්නේ කියලා මං අතාරිනවා. හැබැයි එහෙමයි කිය. සවුද මට මේ වැඩි වුණා කියන්නේ. මං අඟහරුවාද බන නොකිය ඉන්නෙත් නේ. අඟහරුවාදත් උන මං බදාදත් බන කියනවා. බදාද වුණොත් බ්‍රහස්පතින්දත් කියනවා. බ්‍රහස්පතින්දනුත් සිකුරාදත් කියනවා. අවුරුද්දක් වුණොත් ඊළඟ අවුරුද්දෙත් කියනකම් කියනවා. බන නවත්තන්නේ මිනිස්සු තේරුම් ගන්න නැහැ කියලා හිතපු දවසක නෙමෙයි. මට ඇති කියලා හිතන දවසක. මට මේක මෙතනින් එහාට කරන්න බෑ හිතුණා. හිතන්නකෝ මගේ කායික පස්තාවයක් උගර මොකක් හරි වෙන්න පුළුවන් නේ. නැත්තම් ටික කාලයක් ගිහලා කනක් ඇහෙන්නේ නැති වෙලා හැක් පේන්නේ නැති වෙලා ඔහොම වෙනවා. මට එතකොට බණ කියන්න එන්න බෑනේ. මේ හුරතල් එතකොට නෑ. ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල් දෙක කැඩුණා. එන දාලා මට ඉන්න උන්. එතකොට මොකෝ මං ICU එකේ නම් බණ කියන්නේ. මට බණ කියන එක නවත්තන්න. ඒ නවත්තන්නේ සමාජය මේක තේරුම් ගන්න නැහැ කියන දුර්වල චිත්තේ ඉඳන් නෙමෙයි. සමාජය මේක තේරුම් ගන්නවද නැද්ද කියන එක සමාජය සතු දෙයක්. මා මේ කියන එක මා සතු දෙයක්. දැන් ඔබට තේරෙනවනේ මේ කතාව. එතකොට මේක මේ මහා විශාල පරාසයක්. හාමුදුරු පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා කියන එකේ නෙමෙයි ඔබ බණ අහන්නේ. සාමින්හන්සේ කියන යථාර්ථය කොයිසා. පින්වතුනි එහෙම තමයි ශාසනික පැවැත්මක් හැදෙන්නේ. නැතුව ධම්මවිජය සාමින්හන්සේගේ වණ අහලා දුවගෙන අම්මෝ අපේ හාමුදුරු කොහින්ද පහළුනේ දිව්‍ය ලෝකෙන්ද බ්‍රහ්ම ලෝකෙන්ද කියලා එන්න එපා. කොහින් ආවත් දැන් කියන්නේ බණනේ. යථාර්ථය මේකයි, මනුෂ්‍ය ලෝකෙ මේකයි, බ්‍රහ්ම ලෝකෙ මේකයි, දිව්‍ය ලෝකෙ දැන් කරන්න ඕනේ මොකක්ද? මේ ස්කන්ධවල පීඩිත ස්වභාවය තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන්නේක. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සිත්තම්බලම් වත්තේ පදිංචි ක්වේටේ සේවයේ නියුතු පද්මිනී මහත්මිය සහ සචින් ලසන්ත පුතු යන පින්වත් දෙපළයි. එම දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ ජුනි මාස 4 වන දිනට යෙදෙන පද්මිනී මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංකේත වචනං සච්ඡං ලෝක සම්මුතිකාරණං පරමද්ද වචනං සච්ඡං ධම්මානං තත ලක්ඛණං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ලක්ඛණ්ඩ පොසොන් පොහොය දින විකාශය වෙන ධර්ම දේශනාව වශයෙන් මේ ධර්ම දේශනාව ලක්කුසිලෝසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. සිත්තම් බලම් වත්තේ පදිංචි කුවේටී සේවයේ නියුතු
පද්මිනී මහත්මිය සහ සචින් ලසන්ත පුතණුවන් යන මේ පින්වත් දෙපළ විසින් ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ ජූනි මාස 4 වෙනි දිනට Tamanගේ ජන්මදිනය යෙදෙන පද්මිනී මහත්මියගේ ජන්මදිනය සිහිපත් කරගෙන මේ දේශනාව සිද්ධ කරවන බවට මහත් වූ ධර්ම දානමය කුසලයේ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට කර ගැනීමට හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, අද විශේෂයෙන්ම ලංකාදීපයේ ඇතුලේ ජීවත් වෙන මිනිස්සු දිහා බැලුවාම පස්සේ අපිට පේනවා මිනිසුන් Tamanගේ මනුෂ්‍ය භවයේ බුද්ධෝත්පාද කාලයේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම නිසියාකාරයෙන් හඳුනාගෙන නැති බව. ධර්මයට වාද කරනවා, ධර්මයට තරඟ කරනවා, ධර්මයේ තර්ක කරනවා මිසක් ධර්මය අවබෝධ කරගන්න යන අය බොහොම අඩුයි. ධර්ම අවබෝධයෙන් තොරව ධර්මයට වාද කරන්න යාම ද්වේෂ ඇවිස්සීමක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් ධර්මතාවයන් පිළිබඳව නිවැරදිව දැනගෙන එදා වජ්ජිපුත්‍රික භික්ෂුන් වහන්සේලා දසකප වස්තු පිළිබඳව විශාලාවේ රාවයක් යවද්දී ඊට එරෙහි වූ යස මහරහතන් වහන්සේ වගේ සබ්බකාමී උතුමන් වහන්සේලා වගේ සානවාසි සම්භූත මහතෙරුන් වහන්සේලා වගේ රේවත වැනි මහතෙරුන් වහන්සේලා වගේ සුමන වාසභගාමිනී වගේ උතුමන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සිදු වූ සංඝායනාවන් වගේ අධර්ම මත ප්‍රතිවාහනය කරන්න පුළුවන්කමක් ලැබෙන්න ඕනි. ඔබට මතක ඇති මා උදෑසන කාලෙදී සිහිපත් කරපු කාරණාව මේ ධර්ම දේශනාවට මේක හරිම වැදගත් නිසා මම අරන් එන්නම් නැවත. එදා අධර්ම මතයට 10000ක් භික්ෂුන් වහන්සේලා පෙනී සිටිද්දී ධර්ම මතය වෙනුවෙන් ලක්ෂ 12ක් භික්ෂුන් වහන්සේලා පෙනී සිටියයි කියලා සඳහන් කරනවා. ඒ පෞරුෂය උන්වහන්සේලාට ආවෙම ධර්මතාවයන් පිළිබඳව තිබ්බ අවබෝධය නිසා. ඇත්තටම අද වෙනකොට ලංකාව ඇතුළේ ඉන්න අපි ශ්‍රද්ධාවන්ත උපාසකයෝය, අපි ශ්‍රද්ධාවන්ත උපාසිකාවෝය කියලා මහා ලොකුට උදන් එනුවට හරි බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා බුදුරජාණන් වහන්සේව අඳුරගත්තේ නැති අනාථයෝ වගේ සද්ධම්ම ශාසනය ලැබිච්ච වෙලාවේ ශාසනය අඳුරගන්න නැතුව අගතියටපත් වෙලා අගාධයට යන හැටි දකින්න ලැබීම නම් හරිම ඛේදජනක සිදුවීමක්. සත්වයා කෙරෙහි කරුණාවෙන් තථාගත ධර්මයේ ලෝකයට කියන බුදුපුතුන් වහන්සේලා ලෙස. හේතුව ඇස් ඉස්සරහම මිනිස්සු සංසාරගත වෙනවා බලන් ඉන්නවා වගේ ඛේදජනක සිද්ධියක් තුන් ලෝකෙම නැතුව වෙන. සසර ගැන තේරෙන කෙනෙක්ට. කී දෙනෙක් ලෝකෙ ජීවත් වෙනවද? කී දෙනෙක්ද නිර්වාණය පිළිබඳව දන්නේ? කී දෙනෙක් ලෝකෙ ජීවත් වෙනවද? කී දෙනෙක්ද නිර්වාණගාමී ප්‍රතිපදාව පුරන්නේ? කී දෙනෙක් ලෝකෙ ජීවත් වෙනවද? කී දෙනෙක්ද සීලය සමාධිය පිණිස සමාධිය විදර්ශනාව පිණිස යොදාගන්නේ? කී දෙනෙක් ලෝකෙ ජීවත් වෙනවද? කී දෙනෙක්ද උපචාර සමාධියක් උපදවා ගන්න උත්සාහ කරන්නේ? කී දෙනෙක් ලෝකෙ ජීවත් වෙනවද? කී දෙනාට දර්පණා මට්ටමකට යන්න ලැබෙන්නේ? කී දෙනෙක් ලෝකෙ ජීවත් වෙනවද? කී දෙනෙක්ටද නාම රූප සම්මස්සන උද්‍යව්‍ය භංගානුපස්සනාදී විදර්ශනා ඥානවලට ළඟා වෙන්නවත් පුළුවන්කම ලැබෙන්නේ? ඇතැම් විට සියල්ල තැරලා දාලා ශාසනයට එන භික්ෂුවකටවත් අවස්ථාව ලැබෙන්නේ. අපි මේ ශාසනයේ කේක යෝගාවචරය ඇසුරු කරලා තියෙනවා. දල් ගුහාවල හිටපු, ගල්ලෙන් වල හිටපු, තනියෙන් හුදකලා වෙලා ජීවිත කාලෙම හිටපු ධර්මයේ තේරිලා ධර්මයේ දැනගෙන ධර්මතාවය තේරුම් අරගෙන යෝගාවචර ඇතැම් භික්ෂුන් වහන්සේලා කතා කරද්දි මට හිතුනේ අනේ අසරණ අහිංසකයෝ කියලා. පැවිද්දටපත් වෙලා උත්තරීතර ශාසනයක් ලැබිලා වඩපු විදර්ශනාවක් නැහැ, ධන්න මාර්ගඵලයක් නැහැ, තේරෙන ධර්මතාවයක් නැහැ, අනිත්‍යයි අනිත්‍ය ලක්ෂණයේ වෙනස දන්නේ නැහැ, දුකයි දුක්ඛ ලක්ෂණයේ වෙනස දන්නේ නැහැ, අනාත්මයි අනාත්ම ලක්ෂණයේ වෙනස දන්නේ නැහැ, ආත්ම දෘෂ්ටිය දුර වෙලා නැහැ, සක්කාය දිට්ඨිය බිඳින මාර්ගයක් දන්නේ නැහැ, සමාධි මාත්‍රයක් හිතේ ඉපදිලා නැහැ. හැබැයි Taman ධර්මාබෝධයට පත් වෙලා කියලා ඉන්නවා. මේ තමයි ලෝකේ හැටි.
මේවා මට එකලත් අරමුණක් වුණේ නැහැ. මේකලත් අපිට ලොකු අරමුණක් නෙමෙයි. හැබැයි එකල මේ වගේ තැන්වලදී අපි කටවාන් හිටියේ ඒ කාලේ බණ කියමින් මිනිස්සුන්ට මේ ධර්ම හේතු කරන චරිතයක් අපි ගාව නොතිබ්බ නිසා. හැබැයි දැන් මේකට කටවහන් නොඉන්නේ දැන් රටේ බණ කියන ස්වාමීන් වහන්සේලා විදිහට බහුතරයක් බෞද්ධ මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්න ඕනේ ස්වාමීන් වහන්සේලා විදිහට බහුතරයක් බෞද්ධ මිනිස්සු විශ්වාස කරගෙන පස්සෙන් ඇවිත් පෙන්වන මාර්ගයේ යන්න හදන නිසා ඊට පුරෝගාමී වෙන ස්වාමීන් වහන්සේලා විදිහට බහුතරයක් දෙනා තමන්ගේ සංසාර ජීවිතය පිළිබඳවම රිස්ක් එකක් අරන් පස්සෙන් වැටෙනකොට ඒ රිස්ක් එක මුලාක හැමෝම එහෙමනේ පින්වතුනි. මම ගුරුවරයෙක් ගාව මහාන වෙන්නේ මගේ ජීවිතයේ රිස්ක් එකකට දාලා. අපි ගෙදරින් එළියට බහිද්දි අපි ගාව සල්ලි තිබ්බේ නැහැ. ඒව දාලා ආවේ. යාන වාහන තිබ්බේ නැහැ. පාරේ බස් එක නැගලා කරේ දාගත්ත බෑග් එකක සරන් කෑලි දෙකකුයි ෂර්ට් කෑලි දෙකකුයි යොබාගෙන මට මතකයි මන්නම් එනකොට සෙරප්පු දෙකක්වත් තිබ්බේ නැහැ. ඒකත් අතියලා ආවේ. එදා එළියට බැස්සේ බුදුරජාන් වහන්සේගේ ශාසනය ගැනම විශ්වාසයෙන්මත් නෙමෙයි එච්චර ලොකු තේරුමක් තිබ්බේ නැහැ මට නම්. හැබැයි සංසාරේ දුක කෙලවර කරන්න යම් කල්යාණ මිත්‍රයෙක් පිහිට වෙයි, උපකාරී වෙයි කියලා. එහෙම ගිහිල්ලා ගුරුවරයෙක් ගාවට වැටුනේ මගේ මුළු සංසාර ජීවිතේම උගස් කරලා වගේ. එනිසා මම හොඳටම දන්නවා මේ බණ ටික අහන පින්වතුන්ලා එක්කෙනෙක් වේවා දශමයක් විනාඩියක් අහනවා වේවා දෙකක් අහනවා වේවා ඔවුන්ගේ මුළු සංසාර ජීවිතේම උගසට තියලා වගේ තමයි ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ වචනය කියන එක විශ්වාස කරගෙන භාවනාවක් කරන්නේ. ඒක මම නොදන්නවා නෙමෙයි. මං පටවි ධාතුව පිළිබඳව මනසිකාරය කරන්න කිව්වහම සතියක් දෙකක් ඔවුන්ට මම හදීසියවත් කිව්වොත් ස්වාමීනි මගෙන් අහනවා. මං වෙන බණ අහන්න දෙපාද? අනිත් කමටහන් වඩන්න දෙපාද? මං නිකන් හරි කිව්වොත් අනිත් කමටහන් වඩන්න එපා. අනිත් පොත්පත් කියවන්න එපා කියලා ඔබ දන්නවද? ඔවුන් මුළු සතියෙම කැප කරනවා මගේ වචනේ විශ්වාස කරගෙන මේ මාර්ගය වඩන්න. එනිසා අනිවාර්යයෙන්ම අපි සතු වගකීමක් තියෙනවමයි. මා විශ්වාස කරගෙන මගේ පස්සෙන් වැටිලා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හොයන අහිංසකයන්ව සසර හිර නොකරවන්න. මට ඒක නොදැනනව නෙමෙයි. ඔබ හිතන්න. ඔබ මා විශ්වාස කරලා ඔබේ ජීවිතේම කැප කරලා මා ගාව භාවනා කරනවා. මා කියලා දෙන කමටහන් වඩනවා. අද මේ පොය අද මේ කහන්නේයි ධම්මවිජය සාහිණ්‍යහාස්‍ය කියන කෙනා විශ්වාස කරලා. ඒතර මේකේ මම දකින්න රිස්ක් එකක්. එකක් තමයි ඔබ මා පෙන්වන මාර්ගය වුවත් බුදුරණවහන්සේ පෙන්වපු මා කියන තැන ළඟා කර ගැනීමට ඔබේ මනස ශක්තිමත්ද කියන එක. අන්න ඒකයි මේකේ වටින්නේ. ඒකට ශක්තිමත් නැත්තම් හදීසියවත් ජීවිත කාලෙම ජීවත් වෙනා මා පෙන්වන මාර්ගය ඔස්සේ එන්න හදලා හිස්සතින් මැරෙන්න වුණොත් එතනින් එහාට ඔබට යන්න වෙන සංසාර ජීවිතය ගැන මම දෙපාරක් තුන් පාරක් නෙමෙයි 4-5 පාරක් හිතනවා. මොකද ඉගෙනුවා කියලා හැමෝටම ඉගෙන ගන්න බෑ. ඒකට Taman තුලින් උපදින දක්ෂතාවයකුත් තියෙනවා. නිවන් දකින්න මාර්ගය කිව්වයි කියලා හැමෝටම නිවන් දකින්න බෑ. එක එක්කෙනා නිවන් දකින්න පාරවල් වෙනස්. කෙනෙකුට අනිච්චානුපස්සනාව වැඩෙනවා. කෙනෙකුට දුක්ඛානුපස්සනාව වැඩෙනවා. කෙනෙකුට අනාත්මානුපස්සනාව වැඩෙනවා. කෙනෙක් අනිමිත්තෙන් නිවනට යන. කෙනෙක් අපනිහිතාවෙන් නිවනට යන. කෙනෙක් ශුන්‍යතානුපස්සනාවෙන් නිවනට යන. ద్వාර තුනක්. ඒ චරිත තේරුම් අරගෙන ඒ චරිත වලට වෙන වෙනම කර්මස්ථාන දීලා ඒ චරිත වර්ධනය කරනවා කියන කාරණේ තරම් ගුරුවරයෙක්ට ශාසනය අමාරු තියෙන වෙනත් කාරණාවක් නැහැ. ඒක තේරෙන්නේ නැහැ කවදාවත් ලාභ සත්කාරයට යට වෙලා තන රැක ගන්න බණ කියනවනම්. ඒක තේරෙන්නේ නැහැ කවදාවත් නම රැක ගන්න මිනිස්සු රඳව ගන්න දඟලන ස්වාමින්වහන්සේ කෙනෙක්. හැබැයි නම තනතුරු නම්බු නාම නිල මේ ඔක්කොම පැත්තකට දාලා එහෙම එකක් නැහැනේ. එහෙම එකක් නෑ. අපි සාමාන්‍ය බුදු පුතුන්. ඒ කතාව. මොන නමද? මොන නම්බුද? මොන නාමද? එතන ඉඳන්
බණ කියනකොට අර රිස්ක් එක ගැන හිතනකොට අනිවාර්යයෙන්ම හිතනවා උරතල් කර කර තියන්නේ නැතුව කන මිරිකලා වගේ හරි මේ ඇත්ත පෙන්නලා මේකෙන් එතරට දාන්න. ඒකෙන්දි මම සමහරක් මලගවල් වල යනවා. ගියාට පස්සේ දැන් පාන්සක් මුලට බණක් ඉතින් දෙනවනේ කොහොම හරි. බණක් දෙනවා ඉතින්. දැන් මිනිස්සුත් අඬනවා අනේ මාව දාලා යන්න එපෝ අනේ බලන්නකෝ හාමුදුරුවනේ බලන්නකෝ කී මං ගාවටම ඇවිල්ලා වැටිලා අඬනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් සමහරක් විට බණ කියලා ඉවර වෙනකොට ඉවර කරනවා මේ ආයිත් නම් මේවල් අකල් මරණ වෙන්න එපා. මේ වගේ හොඳ මනුස්ස ජීවිත ලැබෙන්න එහෙම කියලා. මට මයික් එක අතර ගත්තාම ඔය බොරුව කරන්න බෑ. එක්කම බණ කියන්නේ. නැත්තම් ගත්ත ගමන් කියන්නේ අඬන එක නවත්තන්න. නවත්තලා මැරිච්ච එක්කෙනා දිහා බලන්න. ජීවිතේ ජීවත් වෙලා අවසානයේ බල්ලෙක් වගේ මැරලා දැයි යනවනේ. එකතු කරපුව භෞතිකේකෝ. එකතු කරපුව දරුවකෝ. ළඟ ඉන්නම් කියව බිරිඳකෝ. අද කවුද ඉන්නේ? තව ටේකින් වලට දාලා ආවම කවුද වලේ තනි රකින්නේ? කවුරුත් නැහැ. ඒ නිසා මේ මිනිස්සයාට එකතු කරපු හැමදේම දාලා යන්න වෙනවා කියන එක ජීවිතයේ යථාර්ථය. මේන් බේරෙන්න කාටවත් පුළුවන් කමක් නෑ. ඔබ මේක දිහා බල්ලේ කතාව තේරුම් අරගෙන මේ මිනිස්සු පරාද වුණ ජීවිතේ පරාදයිනේ. පරාදයි. I think මම දන්නේ අපිට තේරෙන්නේ නැද්ද පින්වතුනි ධර්මය? මේ ශාසනයට වෙලා අවුරුදු 6-7ක් එක දිගටම ධර්ම මාර්ගයේ විදලත් මේක කොයිතරම් සියුම්ද? කොයිතරම් ප්‍රණීතද? කොයිතරම් අවබෝධ කරගත යුතු ධර්මතා තියෙනවා. එහෙම මේ තේරෙනකොට නිකන් උදේ නැකෙල්ලා හවස වෙරට ගිහිල්ලා රැයට කාලා බීලා නිදියන මැරෙන මිනිස්සු දැක්කාම සුගතිගාමීවත් වුණා කියලා හිතන්නේ නැයිද කියන්නේ? ඔවුන්ට කියන ඔබ මේ භෞතිකයේ පිළිබඳ වාසාව අතහරින්න. ඒක ටිකක් රිදෙනවත් ඇති. සාමාන්‍යයෙන් වයසත් පොඩි නිසා ඒක ටිකක් මිනිස්සුන්ට දැනෙන ප්‍රමාණයත් වැඩි ඇති. හැබැයි ඒ යථාර්ථය. ඒකට දැන් බණ කියන ස්වාමීන් වහන්සේලා විදියට මේ යථාර්ථයෙන් මිනිස්සුන්ට කියන්නේ. දැන් සමහරව මන් දැකලා තියෙනවා මේ බණ අහලා ඉවර වෙනකොට හාමුදුරුවෝ පොල්ලෙන් ගහුවා වගේ ඇත්ත කියනවා. ඒ නිසා අපි හාමුදුරුවන්ට කැමති. අර ඒක ගන්නේ රළු ඕලාරික. ඒ හාමුදුරුවෝ මම එක දවසක් ගිහිල්ලා එනුගේ ගොඩ පාරේ බැස්සා. පොඩි වැඩක් කරගන්න පේමන්ට් එකේ බඩු විකුණනවා තාත්තා කෙනෙක්. මේ තාත්තා මගෙත් එක්ක කාර් එකකින් වැහුව මල්ලිගෙන් අහනවා මේ හාමුදුරුවනේ දරු උදේට බණ කියන්නේ. අර channel එකේ. මල්ලි ගෝවා එහෙමයි. ඔව් තාත්තේ. අයි කියන්න ඕන එක කෙලින් කියනවනේ. ඒ ගාන නිකම් මේ කැරලිකාරී චරිතයක් තමයි අරන් තියෙන්නේ. නෑ. කිව යුත්ත කියනවා කියන එක කැරලිකාරී චරිතයක් නෙමෙයි. මා සත්‍ය විදියටත් අසත්‍ය විදියටත් ප්‍රකාශ කරනවා විතරයි. ඒ වටහා ගන්නවද නැද්ද කියනක ඔබ සතු කාරණා. මේතරම් ප්‍රබලව මේතරම් ශබ්දයෙන් මේතරම් වෙහෙසක් දරාගෙන ආයාසයක් දරාගෙන වේට් එකක් දාලා ගේන් එකක් තියලා කියනකොට ඒත් ඔබ ඒක තේරුම් ගන්න නැත්නම් මට බලහත්කාරයෙන් ඔබේ ඔළුවට කොටලා නිවන් දක්වන්න ඕනේ. ඔබේ කර්මයේ දැඩි. ඔබ සසරට වැටෙන්න ඉන්න කෙනෙක්. මම මොනා කරන්නේ කියලා මං අතාරිනවා. හැබැයි එහෙමයි කිය. සවුද මට මේ වැඩි වුණා කියන්නේ. මං අඟහරුවාද බණ නොකිය ඉන්නෙත් නේ. අඟහරුවාදත් උන මං බදාදත් බණ කියනවා. බදාද වුණොත් බ්‍රහස්පතින්දත් කියනවා. බ්‍රහස්පතින්දනුත් සිකුරාදත් කියනවා. අවුරුද්දක් වුණොත් ඊළඟ අවුරුද්දෙත් කියනකම් කියනවා. බණ නවත්තන්නේ මිනිස්සු තේරුම් ගන්න නැහැ කියලා හිතපු දවසක නෙමෙයි. මට ඇති කියලා හිතන දවසක. මට මේක මෙතනින් එහාට කරන්න බෑ හිතුණා. හිතන්නකෝ මගේ කායික අපහසුතාවයක් උගර මොකක් හරි වෙන්න පුළුවන් නේ. නැත්තම් ටික කාලයක් ගිහලා කනක් ඇහෙන්නේ නැති වෙලා හැක් පේන්නේ නැති වෙලා ඔහොම වෙනවා. මට එතකොට බණ කියන්නේ ඉන්න බෑනේ. මේ හුරතල් එතකොට නෑ. ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල් දෙක කැඩුණා. එන දාලා මට ඉන්න උන්. එතකොට මොකෝ මං ICU එකේ නම් බණ කියන්නේ. මට බණ කියන එක නවත්තන්න. ඒ නවත්තන්නේ සමාජය මේක තේරුම් ගන්න නැහැ කියන දුර්වල චිත්තේ ඉඳන් නෙමෙයි. සමාජය මේක තේරුම් ගන්නවද නැද්ද කියන එක සමාජය සතු දෙයක්. මා මේ කියන එක මා සතු දෙයක්. දැන් ඔබට තේරෙනවනේ මේ කතාව. එතකොට මේක මේ මහා විශාල පරාසයක්. හාමුදුරු පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා කියන එකේ නෙමෙයි ඔබ බණ අහන්නේ. ස්වාමින්වහන්සේ කියන යථාර්ථය කොයිසා. පින්වතුනි එහෙම තමයි ශාසනික පැවැත්මක් හැදෙන්නේ. නැතුව ධම්මවිජය ස්වාමින්වහන්සේගේ වණ අහලා දුවගෙන අම්මෝ අපේ හාමුදුරු කොහින්ද පහළුනේ දිව්‍ය ලෝකෙන්ද බ්‍රහ්ම ලෝකෙන්ද කියලා එන්න එපා. කොහින් ආවත් දැන් කියන්නේ බණනේ. යථාර්ථය මේකයි, මනුෂ්‍ය ලෝකෙ මේකයි, බ්‍රහ්ම ලෝකෙ මේකයි, දිව්‍ය ලෝකෙ දැන් කරන්න ඕනේ මොකක්ද? මේ ස්කන්ධවල පීඩිත ස්වභාවය තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන එක. ඒ සමහරක් වෙලාවට අපි මේ සේනාසනේ ඉද්දි අතර මේ කාලය ගත කරනකොට අපට එක එක අසනීප අමාරු වෙනවා. එනවනේ.
දැන් ওই පහුගිය දවසක මගේ මේ එක කනක ටිකක් දැඩි වේදනාවක් ආවා. එතකොට මේ එක රැය අද රාත්‍රියේ වැඩ කර හිටියා. පැය කිහිපයක පැයකට දෙකකට විතර නිින්දට යන්න හැදුවා මේක නිසා. නමුත් ඒ පැය දෙක නිින්ද ගියේම නැහැ. ඒ පැය මම පාන්දර කවදාවත් මේ එහෙම එච්චර උදේම නැකිලා මේ බේත් ගන්න යන්න ඕනි කියලා දඟලලා නැහැ. හැබැයි මම 4-5 විතර ඉඳන්ම මේ ලෑස්ති වෙලා කීයටද එළි වෙන්නේ ටක් ගාලා ගිහලා වේට්ටියක් අරන් එන්න ඕනි කියලා මට දැන් හිතෙනවා. ඇයි? මම දන්නවා මෙයා ටිකක් වේදනාව දෙන අසනීපයක් තමයි මේ හැදෙන්නේ. මට එවලෙම කල්පනා වුණා දැන් මම තරුණයි. එක්තරා ආකාරයකට. ඒතර මේක මම දැන් දරා ගන්නවනේ. මේක මම යම් තරමකට දරනවා. හැබැයි මට 45ක් 50ක් වෙලා මේක හැදුණා. කොහොමද එදාට මට ලැබෙන ස්කන්ධ වේදනාව? එතකොට දැන් ඕගොල්ලෝ නම් 45ක් 50ක් හැදුණු දරුවෙක් හරියද? නෝනා ඉන්නවා, දරුවෝ ඉන්නවා, කවුරු හරි ඉන්නවා. දැන් අපිට මොනවා වෙලා තියෙයිද? දරුවෙක් අපිට මොනවා වෙලා මේ අපි ආරන්නේ ගිනි අරන් තියෙයිද? අලි ගහලා නිසයිසලා වාහනේ යන ගමන් මැරුණා, තපවත් වුණා. හදිසියව අපි ඔක්කොම හිතන්නකෝ දැන් ඔන්න ඉන්දියාව යන්න කියලා එක ෆ්ලයිට් එකකට නගනවා. ෆ්ලයිට් එක කඩන් වැටෙනවා. මං විතරක් ඉතුරුණා කියලා හිතන්න බනකට හරිනවද? එතකොට මේ කාගේවත් ජීවිත ස්ථිර නැහැ. මට 45ක් වෙනකොට මේගොල්ලෝ සලකයි අරගොල්ලෝ ඉඳී මේගොල්ලෝ ඉඳී කියන ලාමක බලාපොරොත්තු වල නම් අපි නැහැ. ඉන්නකම් ඉන්න පුළුවන් විදියට ඉඳලා බැරි වෙනකොට ඕනේද? දැන් මේ වේදනාව එනකොටම මට ඊළඟට හිතුනේ අනේ දෙයියනේ මෙවැනි අසනීප අමාරු වලින් සත්‍යයක් කොයි ස්කන්ධත් එක්ක දුක් විඳිනව ඇද්ද? මුත්‍රා බෑග් කෙල්ලම් අර්ශ සමාරු හැදිලා අර ඊපෙරේදා මගේ ඥාති කෙනෙක් නැති වුණා. එම්මා මිනිස්සයාගේ මිනිය ගෙදර එනකොට ගහපු බට කටේ තියලා තමයි මහලා තිබ්බේ. කියන්නේ කටේ තිබ්බ බටේවත් ගලවලා නැහැ. එන් බට ගහලා මිහි මැරෙන අන්තිම පැය 24. පැය 24කින් මැෂින් ගලවනවා අන්තිම පැය 24 කරන්න පුළුවන් අන්තිම දේ තමයි මේ කරන්න කියලා. බට ගහලා තිබ්බේ. අන්තිමට මිනි එම්බාම් කරනකොට අර බටේ කටේ තියෙනකොටම ෆිෂර් එකට දාලා ආය එළියට ගන්නකොට ඒවා ගල් වෙලා. එතකොට මේ ඒවා ඇදලා අනේ කටේ වටයක් තියෙනව නේද? පවුනේ රිදෙයිනේ ඒවා නෑ. බටේ කට ඇතුලේ තියෙද්දි මහලා තිබ්බ. කට ඇද වෙලා තිබ්බ. අන්න බලන්න පිටත ජීවිතේ හැටිනා. එතකොට ඒ තාත්තම මම මේ කියන්නේ මේක රහ කතාවක්. යථාර්ථය හරිද? යථාර්ථය නිසා රහයි. මරණය කියන්නේ ශෝකයක්. සතියක විතර ඉඳන් මගේ ඇඟ රිදෙනවා කිය ඉඳලා තියෙන්නේ. කවුද හිතන්නේ දැන් අත්තල මට ඒක කියව ගමන් හිතුනේ මගේ ඇඟ අවුරුද්දක විතර ඉඳන් රිදෙන. දැන් ඇඟ ඉතින් කය ලෙඩ කොහොමද? කවුද දන්නේ මැරෙන්න අසනීප හැදිලාද කියලා? අපිට අග්ගාල වේදනානාශකයක් දෙකක් බීලා ඇඟ අමාරුවක් ආවම බාම් ටිකක් ඔළුවේ ගාගෙන මොන හරි කරගෙන ඒක යටපත් කර කවුද දන්නේ මැරෙන්න ලෙඩ හැදිලාද? ජීවිතේ කෙලවර කියන එක කොතනද කොහොමද කියන විශ්වාසය නැහැ. කොහොම හරි වීරය යොදලා උත්සාහය උපදවාගෙන උනන්දු උපදවාගෙන මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඇයි මම මේ කතාව කිව්වේ මගේ පින්වතුනි බෞද්ධයෙක් නම් ඔබ බුදුදහම අදහන කෙනෙක් නම් බුදුදහම දර්ශනය දහම ඔක්කොම කතන්දර බුදුදහම භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය යමෙක් අදහනවාද ඒක ආගමක් විදියට හරි ආගමක් විදියට දැහුවත් මේක විපාක තියෙනවා. අර ඔයගොල්ලෝ අහලා ඇති මං ඔය ඊයේ පෙරේද බණකට කිව්වා මේ අර ඇටමාලයක් අරගෙන අරහං කිය. දැන් මේක මේ බණ ටික අහන්න නැතිකම මේක වරදවා ගන්න හොඳ නෑ. මම මේ කිව්වේ අරහං කියන එක හොඳ නෑ කියලා නෙමෙයි. වචන මාත්‍රයකින් පමණක් හැඟීම ජනනය කරගන්න. නිවන කියන එක. හැබැයි ඔයගොල්ලෝ අහලා ඇති එක මේ සම්‍යක් දෘෂ්ටික කෙනෙකුයි මිත්‍යා දෘෂ්ටික කෙනෙකුයි මේ පොඩි ළමයි දෙන්නේ ක්‍රිකට් ගහනවා. එක්කෙනෙක් බෝලේ දානවා. බෝලේ දානකොට නමෝ බුද්දස්ස කියලා දානවා. නමෝ බුද්දස්ස ධම්මපදට්ට කතාවේ වෙනවා. හැමදාම අනිත් එක්කෙනා පරදිනවා. බලන්නනේ. හැමදාම අනිත් කෙනත් මේක පුරුදු වෙනවා. එයා හිතනවා මෙයා මේක කියන නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. මෙයාත් පුරුදු වෙලා දවසක් මෙයාලට යක්ෂයෙක්ගෙන් කරදරයක් එද්දි පුරුදු වෙච්ච නිසා නිකන් නම බුද්දස්ස කියලා කියනකොටම අර යක්ෂය ඔක්කොම දමලා අතහැරලා දාලා ගියයි කියන. දැන් බලන්න මේ සම්පූර්ණ කතාවනේ මම මේ දල අදහසක් කිව්වේ.
මේ බුදුදහම දහමක් විදියට ඇදහුවොත් මේකේ පින. අපි හිතමුකෝ කෙනෙක් දර්ශනීය දන්නේම නැහැ. අභිධර්මයේ අරක මේක දැන් කතාවත් උපකරණිය ගන්න. මම උදේ කිව්වා. දැන් මේ වගේ ඇතුලේ තියෙන ඒවා හැම උපාසකම් මම දන්නේ නෑනේ. ඇත්තටම කියනවා නම් පින්වතුනි අතීතේ හිටියෙත් නෑ මේවා දැනගන්න පුළුවන් අය. මේවා හැමෝම අට කතාව ආభాෂයෙන් සහ වෙනත් අය ලියපු පොත්පත් ආభాෂයෙන් තමයි මේවා දැනගත්තේ. ඔය වගේ ඇතුලේ තියෙන විශේෂම කතාවත් වේ තියෙන ඔබට මතක ඇති. මේ කාරණා 218ක් ගැන ප්‍රශ්න කරන. එතකොට ඒ වගේදී පුද්ගලවාදය, ලෝකෝත්තරවාදය, සර්වස්තවාදය කියන වාද ප්‍රධාන මිත්‍යා මත කඩලා තියෙනවා. දැන් මේවා හැමෝම දන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා. හැබැයි ඔයගොල්ලෝ දන්නේ ඔයගොල්ලෝ ස්වාමින්වහන්සේ නමකට දානයක් දෙනවා. බුදු දහම නිසා. ඇති. ඒත් ඇති සසරට. නමුත් බෞද්ධයෙක් Tamanගේ අවසාන ප්‍රතිඵලය වෙන නිර්වාණ ධාතුව මොකක්ද කියන එක ගැන දැනගන්න. නැති වුණොත් අර යන්නේ කොයිද මල්ලේ පොල් වගේ බුදුදහම දැහුවට වැඩක් නැහැ කෙලවරක් දන්නේ. එතකොට මගෙන් ගිය පෙරේද කෙනෙක් අහනවා. "හාමුදුරුවෝ එතකොට දැන් නිවන් දැක්කාම ආයි කොහෙවත් උපදින්නේ නැද්ද?" හත්තලාමේ මේවා මේ අහන්න ඕනි ප්‍රශ්නද මෙච්චර නිවන ගැන බණ කියන රටේ. ඒ නිසාම තමයි මං හිතුවේ මේ පින්වතුන්ලට හරියට මේක මොකක්ද මේක කෙලවර කියන එක කියලා. පින්වතුනි වැඩි බර කතා ඕනේ නැහනේ අතාරින්. බර ගැඹුරු කතා එහෙම දැන් කියලා තියෙනවා බණ මේ වෙනකොට ඒවයින් තේරුම් ගන්න ඕන නම් තේරුම් ගන්න ඕන. ත්‍ෘතිය ප්‍රතිසන්දිය අරක මේක හැම දෙම කියලා දෙයි. අතාරින්. ඔබට තියෙන්නේ ඉපදි මෙරි මෙරි යන ගමන. දැන් මේ ජීවිතේ ඉපදුණා කාලයක් ජීවත් වෙනවා මරණයටපත් වෙනවා. හරිනේ? ඕකනේ යථාර්ථය. ඒ මරුණාම කතා ඉවර නැහැ. ඒ නිසා ජීවිතේ ප්‍රශ්නාව කියලා මැරෙන්න දඟලන්නේ නැහැ. ජීවිතේ ප්‍රශ්නාව කියලා මැරුණොත් මතක තියාගන්න මේ පාර ප්‍රශ්නෙන් විතරයි ගැලවෙන්නේ. සංසාර ප්‍රශ්නෙට එයින් පිටින්ම පිටුදිරි මේ ජීවිතේ එන්න තියෙන ප්‍රශ්න මොනවාදනේ? සංසාර ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන් නේ. ඔබට මේ ලංකාවේ ජීවත් වෙන්නම බෑ න ะ පිටරටකට යන්න. ඔබට ගෙදර ඉන්නම බෑ න ะ. මෙහෙන්න කියලා කියන්න බෑ ඔක්කොලම එන්න දඟලන නිසා. හැබැයි ඔය කොයි හරි විහාරස්ථානයකට ආරණ්‍යයකට මෙහෙට හරි ඇවිල්ලා ඌමනාවකින්. හරි. ඇවිල්ලා අයිතිවාසිකම් ඉල්ලන්න නෙමෙයි. ඇවිල්ලා පාඩුවේ පැත්තකට වෙලා පිළිවෙතක් පුරාගෙන හාමුදුරුවන් ඇසුරු කරගෙන දානයක් මානයක් හදලා ජීවිතය අතහර්ථය තේරුම් ගන්න පුළුවන් නම් එන්න. එහෙම නෙමෙයි ඔයත් ආවට පස්සේ හාමුදුරුවෝ යන විදිය හොඳ නේ. හාමුදුරුවෝ කන විදිය හොඳ නේ. හාමුදුරුවෝ සිවුරු පොරවන විදිය හොඳ නේ. ඉතින් ගෙන්න ගන්න හිතෙනවා. ඊට වඩා හොඳයි නෑවිල්ලම ඉන්න. දැන් අපි මේ ගමේ ඉන්නවා මේ ආරණ්‍ය සුජාත පුත්‍රක. අපි මේ වැඩි ගමත් එක්ක මූව් වෙන්නේ. ගමේ මිනිස්සු හිතන් ඉන්නේ අපි නිකන් මේ බහිරව જાතියක් කියලා නිදන් හරන්න වගේ ආපු. එහෙම නෑ හරි. අපි පොලොක්වත් හාරලා නෑ. අපිට හාරන්නේ කැපත් නෑ. ඒගොල්ලෝ දෙන්න අපි නිදන්. හැබැයි ඒ බහිරවය කියන සංකල්පයම අපිට හොඳයි. හේතුව දැන් ඔය උන්දලත් එක්ක ඕනේ පාකම් ඇයි හොඳයි කන් තියාගත්තොත් උන්දල ට්‍රැක්ටර් අරගෙන වෙසක් පොසන් බලන්නත් මේකට එනවා. පුළුවන් නම් අපිටත් සීරියස් බල්බ් එකක් දෙයක් කරේ දාන්න. ඊට වඩා හොඳයි මේකට ආවොත් හාමුදුරුවරු සැරයි. හාමුදුරුවරු කැමති නැහැ. අපි ඒකට කැමති. ඕතරම් අපි ඇසුරු කරන්න ඕන නම් අපි එන්නම් ගෙවල් වල. උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉන්නම්. හරිද? ඒ පිටුදී මේ යථාර්ථය. ඔබට ජීවිතේ පා වුණා කියලා. ජීවිතේ වැඩක් නැතුණා. ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි වැඩේ. කවදාවත් කිසිම කෙනෙක් ජීවිතේ නැති කරගන්න යන්න එපා. ඔබට ප්‍රශ්න තියෙනවා නම් වැවක පයින් යන්න එපා. වැවේ පැනලා කියලා මොකෝ මාළුත් එක්ක ප්‍රශ්න කතා කරන්නේ. ඔබට ප්‍රශ්න තියෙනවා නම් කෝච් එකට බෙල්ල තියෙනවා කියන්නේ මහා මෝඩකම්. බෙල්ලට ලණුවක් දාගන්නවා කියන්නේ ඇත්තටම සසර ගැන දශම මාත්‍රයක් හිතෙනවනම් ලණුව දාගත්ත මේ ජීවිතේ ප්‍රශ්න වෙදිලා ලණුව දාගත්ත පයින් නෑන්නේ. හේතුව දෙයනේ ඔක්කොම අතල්ලා දාලා තනියෙන් ගිහිල්ලා කොයිට හරි වෙලා ඉන්න පුළුවන්. තමන් මිනිහෙක්නේ. කවුද හොයන්නේ? කොයි හරි ඒත දුෂ්කර පන්සලකට ගියා සද්ද නැතු. හරිද මම මේ කියන්නේ? ෆෝන් එක ඔෆ් කරගත්තා හිටියා. හාමුදුරුවෝ ටැපයක් උපස්ථානයක් කරගෙන. බැරිද? ඒ තරම් දෙයක් කල්පනා කරන්න බෑද? කවදා හරි දවසක ජීවිතේ නැති කරගන්න හිතුණු ප්‍රශ්න නිසා කවදාවත් ඒක කරගන්න බෑ.
ලෝකේ මොකද මේ පාර ප්‍රශ්න වරුණා කියලා මේ පාර මැරුණොත් තින්ගතුනි සසරටනේ වැටෙන්නේ. කොහොමද ඒ ටිකට් එක ඇදෙන? එතකොට ඒකෙන් කොහොමද ගැලවෙන්නේ? ඒකෙන් කොහොමද බේරෙන්නේ? ඒකෙන් කොහොමද සැනසීමක් ලබන්නේ? මොකක්ද ඒකෙන් ලබන්න හදන සැනසීම? එනිසා ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන ඒ වටිනාකම වටහාගෙන බුද්ධෝත්පාද කාලයක් කියන්නේ මොකක්ද? බුද්ධෝත්පාද කාලයක මිනිසත් බවක් ලැබපු අප විසින් වැඩියෙන්ම කළ යුත්තේ දැන් අර ලස්සන කතාවක් තියෙනවා. යමෙක් ජාතිය ස්වභාවකටගෙන ඔයගොල්ලෝ ඉපදීමටපත් වෙච්ච අයනේ. අපි ඔක්කොම හරි. ජාතිය ස්වභාවකටගෙන නැවත ඉපදීමට යන කාරණාම කරනවා නම් ඒක අනාර්ය පරීක්ෂණයක්. ආර්ය පරීක්ෂණයක් නෙමෙයි. ආර්ය පරේෂණ සූත්‍රය. ඒ කියන්නේ දැන් ඉපදිලා ස්කන්ධ දුකටපත් වෙලා ඉන්න. තව තියෙනවා. යමෙක් ව්‍යාධි ධර්මතාවයේ ඉඳලා ව්‍යාධියටපත් වෙන ස්වභාවය ඉඳලා නැවත ව්‍යාධියටපත් වෙන ධර්මතාවම හොයනවන අනාර්ය පරේෂණය. එයා ඉන්නේ කැලේද කුටියකද මැටි කුටියේද හයි ෆයිබර් රූම්ස් වලද කියන එක වැඩක් නැහැ. ගිහි ගෙදරද පැවිදිද කියන එක නෙමෙයි, සරමෙද ෂර්ට් එකේද සිවුරේද නෙමෙයි මේක තියෙන්නේ. යමෙක් ව්‍යාධිය ස්වභාවකටගෙන ව්‍යාධියටපත් වෙන ධර්මතා කරනවා නම් යමෙක් මරණීය ස්වභාවකටගෙන නැවත නැවත මෙරි යන්නට සිද්ධ වෙන ආකාරයේ වැඩ කරනවා නම් ඒක අනාර්ය පරේෂණය. අනාර්යයි. දැන් මෙහෙම හිතන්න. ඔයගොල්ලෝ ලෙඩ වෙලා ඉන්න. දැන් ලෙඩ වෙලා ඉන්නේ පූර්ව ජීවිතෙත් මේ කාමයන් පස්සේ ගිහිල්ලා ඉරිසියා, ක්‍රෝධ, මද, මානනේ දැන් කාමයන් පරිහරණය කරද්දී තමයි ওই ගැටලු ඔක්කොම. කෙනෙකුට හීනමානිය තියෙන්නත් පුළුවන්, අදිමානිය තියෙන්නත් පුළුවන්. අදිමානිය මොකක්ද? මම මෙහෙමයි කියලා. ඒක අදිමානිය. හීනමානිය මොකද්ද? හීනමානිය කියන්නේ අනේ මෙහෙම කරගෙන ඉන්න එකට නෙමෙයි. හීනමානිය ඇයි මාන්නයක්ම කියන්නේ? හීනමානිය එන්නෙම අර මාන්නයතර මටත් ඒ වගේ වෙන්න පුළුවන් නම් අයියෝ මට එහෙම බැරි වෙයි. අන්න ඒකට කියනවා හීනමානිය. මේක ලොකු ප්‍රභේදයක්. පස්සේ වෙලාවක මානිය කියන චෛතසිකේ විස්තර කරන දවසක් කියලා දෙන්නම්. එතකොට එහෙම බෑ. නිස්කලංක නිහඬ චරිත බවට පත් වෙන්න ඔබට නිහඬ කියන්නේ කටවහගෙන ඉන්න එකට නෙමෙයි. කාමයන් නිස්සරහ නිස්කලංක. කාමයන් නිස්සරහ නිහඬ චරිතයක් බවට ඔබට පත් වෙන්න පුළුවන් නම් නින්දා ප්‍රශංසා දෙකම ලෝක ධර්මතා බවත් මා මේ ලෝකයේ හුරතල් වීමට පැමිණි කෙනෙක් නොවන බවත් ඔබට හිතන්න පුළුවන් නම් දැන් බලන්න පැවිද්දෝ විදියට අපිට ඒක කොච්චර වටිනවද කියලා. අපි දැන් මහාන වෙනවා. මහානුනාට පස්සේ දැන් ඔයගොල්ලෝ හිතන්න මම දැන් ධර්මදේශනාවලට පින්තූරයක් දානවා කියලා. දැන් ධර්මදේශනායක තම්නේල් එකක් හදලා පින්තූරයක් දානවා. දැන් ඇත්තටම පින්වතුනි අපි වුණත් එහෙම පින්තූරයක් දානවා නම් ඔය තියෙන හුවෙන එකක් දාන්නේ. කයි ඇත්ත. කෙනෙක්ට හිතෙනවා නම් මගේ මේ ෆොටෝ එක කැතයි. හොඳ එකක් දාන්න ඕනේ දෙතිබ්බනම් හොඳයි. එමාර අපිට තේරෙනවා දැන් හොඳ පින්තූරෙකුත් තියලා නරක මම නරක නිකමට එකක් දානවා. ලොකු ආමතුරු මාත් එක තරහට දන්නේ එහෙම කරේ. එහෙම හිතන්න හොඳ නැහැ. එහෙම හිතෙනව නම් ඒ ලාමක පෘථග්ජන භාවයක්මයි. එයි මම මේක කියන්නේ ඇයි? මා බණ කියන්නේ සත්වයන් කෙරෙහි කරුණාවෙන් මිසක් ඒගොල්ලන්ගේ කමෙන්ට් ස්ක්‍රීන්ෂොට්ස් ගහ තියාගන්න නෙමෙයි. කවදාවත් එහෙම ගානව නම් කොච්චරක් තියෙනවද අරක යටටම ගියොත්. නිකම් බලන්න කී දෙනෙක් අනේ හාමුදුරුවනේ කියලා මගේ ජීවිතේ වෙනස් වුණා කියලා ලියලා තියෙන ටික මම එකතු කර පින්වතුනි. හදවතේ තෘප්තිය කියන එක තියෙනවා නම් මා නිර්ආමිස ලාභයක් බණ කිව්වේ කියලා. ආමිස ලාභයක් බලාගෙන නෙමෙයි. නිර්ආමිසව සත්‍ය සුවපත් කිරීමටයි මේ බණ ටික කිව්වේ කියලා. එතනින් එහාට මිනිස්සු වැන්නත් නොවැන්නත් අපිට මොකෝ? මිනිස්සු ජීවිතේ හැදුනාකම උද්දාමයටපත් වෙන්න දෙයක් නැහැ. බණ කිව්වේ ඒකට. මොකටද උද්දාමයටපත් වෙන්නේ? ඔන්න
මං බණ වෙන අරමුණකින් කියලා මිනිහෙක් හැදුණා කිව්වා මං උද්දාමයකටපත් වෙනවා නම් මං බණ කියලා තියෙන ඒ අරමුණේ නෙමෙයි වෙනත් ලාභයක්. එතකොට මට ඒක උද්දාමයටපත් වෙන කාරණාවක් නෙමෙයි. පැහැදිලි මේවා හරිසියු. හරිසියු මම කියන්නේ මගේ පැත්තෙන් ස්වාමීන් වහන්සේලා මගේ පැත්තෙන්. මිනිස්සු ලෝකයේදී ඉන්ද්‍රිය ධර්ම එක්ක මූ වෙන ආරම්මන වලට ප්‍රයොරිටිස් දෙන්න ගිහලා. ඒ කියන්නේ උස්පහත්කම් දෙන්න ගිහිල්ලා. මෙයා මාව කොන් කරනවා. මෙයා මාත් එක්ක කතා කළේ නැහැ. මෙයා සුදුයි මං කළුයි. මෙයා උසයි මං කොටයි. එහෙම නෑ පින්වතුනි. එහෙමනේ. මට මතකයි මං ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලොකෝට සමහත නෑ පොඩි. හැබැයි අපි යාළුවන්ගේ අතරින් කවදාවත් කොන් වෙලා නෑ. මගේ කාලේ මගේ යාළුවෝ 8-9 වසරට යද්දි යෝධයෝ වගේ ලොකෝ. මම පොඩි හිටි. හේතුව ඒක මට ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. එකම ලැජ්ජ වෙනක ස්වභාව ධර්මයේ හැටි. මේ යථාර්ථයේ තේරුම් අරගෙන ඉපදි මෙරි යන සංසාර ගමනේ නිර්වාණය කියන්නේ මේ ලෝක ධර්මතාවයට මූලික තැනක් නොදී ලෝකයට මූලික තැනක් නොදී ලෝකෙන් එතරව ලබන නිර්වාණය මොකක් නැවත නූපදින ස්වභාවයකට පත්වීම. ඒක තියෙන සැපය කුමක්ද? නැවත කිසිම වෙලාවක ව්‍යාධි ධර්මතා නැත. අර මං කිව්වා වගේ වේදනා කියන ඒවා නැත. ජීවිතේ මරණීය කියනකටපත් වෙන්නේ නැවත ඉපදිලා ස්කන්ධ පෝෂණය කිරීමෙන් ලැබිය හැකි දුක්ඛිත තත්ත්වයන් ලැබෙන්නේ නැත. සංකත දුක නැත. විපරිණාම දුක නැත. පීලන දුක නැත. කිසිම දෙයක් නෑ. සංතාප දුක් නැත. එතනට යන්න පුළුවන් නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ බණ ටික මාව ඇසුරු කරනකොට ළඟ අපි හිතමුකෝ ගෑල් ළමෙක් කියලා. ගෑල් ළමෙක් ඇසුරු කරන්න එනවා. ඒතකොට දැන් මේ ගෑල් ළමයි කියන්න පුළුවන් මේ ඒ කාලේ හම්බුණා නම් හරි මම කියනවා හරිද හාමුදුරුවරුන්ට ගී ගෑනුවයි මේ හාමුදුරුවෝ දැන් යථාර්ථය දන්නේ නැත්තම් ආනේ ඇත්ත තමයි එහෙනම් ඔන්න ඔය ගිහි වෙමු කියලා යයි ගෙදර. යථාර්ථය දන්නවා නම් ඔන්න භික්ෂුව කල්පනා කරනවා නුවණින් හරි ඒ කාලේ හම්බුණාම කියලා හිතන්නකෝ. මොකද්ද ලැබෙන සැපේ? ලාමක තුච්ඡ ග්‍රාම්‍ය සැපයක් ලබන්න කොයිසා දුකක් උදේ වැඩට ගිහිල්ලා හවස එන්න ඕන. ආයි රැයටත් ගෙදර වැඩ. ආයි උදේට වැඩ. ගෑනුවෙක් කෙනා යාත් ඒගොල්ලොත් රැවටෙනවා ඕකෙදි. ඒගොල්ලොත් ඒ කාලේ හම්බුණා නම් තේරෙයි කැරට් සුද්ධ කර පිපිඤ්ඤ සුද්ධ කර ඉන්න උනා නම්. උදේ ඉඳන් 4ට 5ට නැකිලා අරව කරන්නයි තේ හදන්නයි බත් මුට්ටි තිපේ තියන්නයි ආයිත් දැලි වලන් ගාගෙන ලාඹු තෙල් හලාගෙන අර දැලි වලන් හොදනකොට තේරෙයි අම්මෝ කියලා. දැන් ඒක නෑනේ. දැන් ඒ කියන්නේ මම කියන්නේ හරිද? භික්ෂුවට දැන් ඒක නෑනේ. මේකට අමතක වෙනවා අර විඳින්න තියෙන දුක. සමහරක් විට. එනිසා නේද කිව්වේ අඬ හරි පැවිද්ද ඉන්නවා. පෙරලි හරි වේදනාවෙන් හරි පැවිද්ද ඉන්නවා නම් ඒක ගුණයි, ඒක සැපයි, ඒක සුවයි, ඒක සනීපයි. ඇයි පැවිද්දනේ? උදේට ස්පෙෂල් නැගිටින්න වෙලාවක් නෑ. රැට නිදා ගන්න නලා ගහන්නේ නිදිමත ආවම නිදා ගන්නවා. නැගිටින්න ඕන නම් නැගිටිනවා. එච්චරයි. මෙන්න මේ රියල් ටයිම් ලයිෆ් කියන එක. නැත්තම් සත්‍ය වෙලාවෙන් ජීවත් වීම කියන එක. වත් ගිහි ජීවිතේ මිනිස්සෙට තියෙනවා. දැන් මට උණක් හදෙනවා. මට ඕනනම් සතියක් කුටියට වෙලා ඉත හැකිනේ. දැන් සාමාන්‍ය ඵල සාන්දෘෂ්ටික. මට දැන් රෑ උණ හැදුනොත් මං සතියක් කුටියට වෙලා ඔබට පුළුවන් ද සතියක් කියලා. දැන් කොවිඩ් ඇවිල්ලා. බොහෝ අයගේ රැකියාව නැති වෙනවා. මිනිස්සු ජීවිත ආසාව පැත්තකට දාලා රැකියාවට යනවා. ඇයි? මං හෙව්වේ ඇයි? හාමුදුරුවනේ කම්පැනි වලින් මිනිස්සුන් අයින් කරනවා. මං වැඩට නොගියොත් මගේ ජොබ් එක නැති වෙයි. ඒ නිසා ජොබ් එක රැක ගන්න ඕන නිසා මං වැඩට යනවා. ජීවිතේ රැක ගන්න වැඩට ගියාට
සමහරක් විට යන ගමනේ ඔවුන්ගේ ජීවිතේ නැති වෙන කාරණාව සකස් වෙන්න පුළුවන්. මම මේ රට වැහුවට පස්සේ මම පොඩි සයින්ස්ලත් එක්ක කතා කරලා තීරණයක් ගත්තා. මම එළියට යන්න නෑ. හේතුව මං ගිහිල්ලා ඔබ වහන්සේලාටත් අසනීපයක් හැදුණා. එදා ඉඳන් මං ගියේ නෑ. තිබ්බ බණ ටික ඔක්කොම කෝල් එකක් දීලා කිව්වා බණ කැන්සල් කරන්න බණට එන්න විදිහක් නෑ කිය. බලන්න. තව මාසයක් තව මාසයක් හිට හැකි. දානේ නේද පින්ඩපාත යනවා මාස්ක් එකක් දාගෙන. ඇයි බැරි? මට සයින්හසලා 35ක් ඉන්නවා. ගෙවල් 30ක් තියෙනවා. සහෝදරයෝ 100ක් විතර ඉන්න ඔක්කොලට. අනාථයෝ නෙමෙයි හරිද? මිනිස්සු දානේ ගේනවා ශ්‍රද්ධාවන්ත. අපි සයින්හසලා 30 දෙනාට දානේ 30 බාර දුන්නොත් ඒත් අපිට දානිනවා. අම්මලා නැත්තම් අක්කලා හරි ඉන්න. අක්කලා නැත්තම් අයියලා හරි ඉන්න. නැත්තම් යාළුවෙක් හරි තාම ඉන්නවා. තාම හෙටට කියන්න බෑ. ඒ සනීප නෑ නේද ඔබට? රියල් ටයිම් ලයිෆ් කියන එක. ඒ කියන්නේ සත්‍යවාදී ජීවිතය කියන එක මිනිස්සුන්ට අහිමි. හේතුව භෞතිකයේ පස්සේ ආරම්මන පස්සේ රැවටි මුලා වෙලා යන්න තියෙන ජීවිතයක් ඔබට ලැබෙනවා. මම මේ කියන්නේ ගිහි ජීවිතේ නරකයි පැවිදි වෙන්න කියලා නෙමෙයි. ඔය ගිහි මිනිස්සුන්ගේ ගිහි ආරම්මන, ඒ ආරම්මන වල රේස් වෙන එක මිනිස්සු වැරදි. ගිහි උනත් රේස් නොවි ජීවත් වෙන්න ඔබට පුළුවන්. මම කියන්නේ උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන එක ලොකු බරක් නෙමෙයි. ඒක ලොකු බරක් නෙමෙයි. තමන්ගේ ජොබ් එක හරියට කරලා එනවා නම් කම්පැනි එකකින් උනත් මිනිහෙක්ට ආදරෙයිනේ. හොඳට වැඩ කරන එක්කෙනාට කම්පැනි එකකින් කවදාවත් එයාට වැඩට යන්න එපා වෙන්නේ නැහැ. හොරාට වැඩ කරද්දි කම්මැලි වැඩ කරද්දි තමයි බොස්ලා වුණත් ඒකට අනම්මනම් කියන්නේ නේ. ඔයගොල්ලෝ කාගේ හරි කම්පැනි එක නම් වැඩ කරා. උදේ වැඩට ගිහිල්ලා හවස ගෙදර එන එක නෙමෙයි මේකේ ප්‍රශ්නේ. උදේ නැගිටලා තමන්ගේ ස්වාමියට දරුවෙක්ට කැම ටිකක් උයන එකේ නෙමෙයි මේ අමාරුව තියෙන්නේ. ඒ ජීවිත අමාරුව තියෙන්නේ. ඒ ජීවිතේ පැවැත්වෙන විදිය අමාරුව තියෙන්නේ. එච්චර කට්ට කාලා හදන දරුවෝ අවුරුදු 16ක් වෙනකොට මුරණ්ඩු කන්දාලා ලොකුකම් කරලා ජීවිතේ නාස්ති වෙන පැත්තට යනවනේ. තාත්තලා මට කතා කරලා කියනවනේ හාමුදුරුවනේ මගේ පුතා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න මම මොකද කරන්නේ? මම මොකද කරන්නේ? මම දන්නවා කොළඹ පැත්තේ තරුණ ළමයි ගෙදරින් එළියට එන්නේ කොණ්ඩේ පීරලා පොල් තෙල් ගාලා. එළියට ආවට පස්සේ තප්පර ගානක් ඇතුළට අනිත් පැත්තට හැරිලා යන්න තියෙන හැම රස්තිය ඇදුවම ගිහිල්ලා ආයෙ ගේ ගාවට ගිහලා කොණ්ඩේ පීරගෙන ගෙදර යනවා. අම්මලා හිංසක හිතන් ඉන්නවා. මගේ දරුවා නම් එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි එළියේදී අත තියලා බැලුවොත් පොඩ්ඩක් කට ඈත් කරලා බැලුවොත් උඩ සාක්කුවකට ඇඟිල්ලෙන් ගහලා බැලුවොත් කොයි තරම් දරුවා වැරදි කරලා තියෙනවද කියලා අම්මෙට හිතා ගන්න. මේකට මේදී යථාර්ථය. මේ දුක් විඳින ජීවිතේ අම්මා උදේ නැගිටලා උයලා දරුවගේ ස්කූල් යුනිෆෝම්ස් මැදලා මේස් ටික හොදලා සපත්තියේ පොලිෂ් ගාලා පොට් ටික බෑග් එකට දාලා බෑග් එක කරේ එල්ලලා යන්න බස් එකට සල්ලි දීලා කොල්ලව ගෙදරින් යවන්නේ ජීවිතේ ජීවත් වෙන්න. කොල්ලේ ස්කූල් යුනිෆෝම් එකක් තරම් පාරට ගිහිල්ලා ගෙදරින් හොරාට දාගත්තු කලර්ඩ් එකක් නැත්තම් ඇඳුමක් ඇඟට දාගෙන ස්කූල් යුනිෆෝම් එක බෑග් එකට දාගෙන මුහුද ගිහිල්ලා නාල කරලා අරේ මේ රත්යදු ගහලා ගෙදර ඒක නේද ජීවිතේ මේක නවත්තන්න බෑ හරිද? ආයි මේවට පින්වතුනි මුහුදු වයින්ට පොලිසියෙන් දැම්මත් මේව නවතින්නේ නැහැ. දැන් ස්කෝල් එක තාප්ප කොච්චර ලොකුවටද ගහන්නේ? නැග්ගහම පයින්න හිතෙන්නේ. හැබැයි ඒත් ඉස්කෝලේ ළමයි පයින්නේ දෙලියට. දැන් මේ ඒතර ඔබ මේ අමාරුවෙන් හදන ජීවිතේ බලන්න කොච්චර පුස්ද කියලා. හිල් වෙච්ච බාල්දියකට වතුර පුරවනවා වතුර පිරෙන්නේ ඇයි? බාල්දිය හිල්. ලෝකෙ හිල්. මේක පුරවන්නේ. හරිද? ඔබ ඔය අමාරුවෙන් හම්බ කරලා ක්ලාස් එකට යවන දරුවා යවන්නත් පුළුවන්. ගිහිල්ලත් දාලා ආවා කියලා ඒක ඉගෙන ගන්නවමද කවුද දන්නේ? ඔය කොච්චර දරුවෝ තමන්ගේ රිපෝට්ස් වල ලකුණු වෙනස් කරලා අම්මලව රවට්ටනවද? පේපර්ස් කොච්චර ලකුණු වෙනස් කරලා අම්මලව රවට්ටනවද? සමහරක් අහිංසක ගම්පලාත් වල ඉන්න අම්මලව shopping bag වල දරුවෝ මේ පොද්දාගෙන ඒ අම්මෙක්ට දැන් ඔබට මතක ඇති අපි ඉස්සර පොඩි කාලවල් වල අපිට මතකයි අපේ පන්ති වල හිටිය තමන්ගේ ගණන් පොත ඉවර වෙලා තනි රූල් පොත ඉවර වෙලා අලුතෙන් පොතක් ගන්න නැතුව අපෙන් කියන්නේ සාමාන්‍යයෙන් පිටුවක් ඉල්ලගෙන ලියපු ළමයි අපිට උනත් ඒ පොඩි කාලේ එහෙම තිබ්බේ නැහැ පින්කුත් මේ අද පොතේ වුණාම හෙට ගන්න. ඒකනේ යථාර්ථය. ඒක තමයි ඇත්ත. මට මතකයි මට පොතක් ගන්න බැරි වුණා පිටුවක් දෙන්න කියලා යාළුවෝ ඉල්ලගෙන තියෙනවා. කොච්චර අමාරුවෙන්ද එතකොට ඒ අම්මා ළමයා ඉස්කෝලේ වල තියෙන්නේ. හිතන්න.
කොච්චර ඉන්නවද Tamanට තමන්ගේ අසනීප වෙච්ච දරුවා මරන්නේ නැතුව. ගොඩක් අය මරනවා නිස්සරණ. දැන් එහෙම නෑ දරුවට ඔටිසම් කියලා. දරුවා මන්දබුද්ධිකයි කියලා දරුවා කවදාවත් අම්මා මැරුවේ නෑ හැදුවා මිස. උදේට නැකිලා තාමත් අවුරුදු 16ක් වෙච්ච මන්දබුද්ධික වූ දරුවාගේ දට්ටික මද්දවන්නේ අම්මා නම්. තේරෙනවද මම කියන්නේ කොච්චර නිස්සාර ජීවිතයකටද ඔබ අත තියලා තියෙන්නේ. ඔබේ බඳින්න ඉන්න දරුවට කවදා හරි දවසක ගියාට පස්සේ ඔටිසම් හැදිච්ච මන්දබුද්ධික වෙච්ච දරුවෙක් ලැබුණා. ඒ කෙල්ල කොච්චර ඒ ජීවිතෙත් එක්ක දුක් විඳිනවද? ඊට පස්සේ මහත්ය වෙන නෝනලා පස්සේ යනවා. ආයි නඩු දාලා උසාවි ගිහිල්ලා බේර ගන්න බෑ. මේ දුක්ඛිත තන්ටපත් වෙන්න නම් දඟලන්නේ. ඔබට ඉතින් සෑහෙන දුකක් ජීවිතේ විඳින්න වෙයි. සමේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ගිහි ජීවිතේ ලාමක අරමුණු හොරතල් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිල්ලා දහමින් ලාමක ජීවිතයේ નિසර බව දැකලා මනසින් අතහැරලා දාන ජීවිතයක් ඔබට ලබා ගන්න ඕන නම් මේ තමයි අවස්ථාව. සවරුවට මැරිච්ච මිනිස්සු පස්සේ ලෙඩ වෙච්ච මිනිස්සු පස්සේ බාරහාර ඔප්පු කරන්න දුවන්නේ නැතුව ලෝකේ තියෙන අරමුණු පස්සේ ජීවිතේ මුලා කරගන්නේ නැතුව මේකෙන් මිදිලා යන්න. මම හිතනවා ඔබට මම මේ පාරක් පෙන්නුවේ නෙමෙයි මම මේ කතාවක් කිව්වේ ඇත්තටම. ඔබට තේරෙන්නේ නැති මේ ධහම කියන්නේ කොයි සාදයක්ද කියලා. ඒ ධහම හැසිරෙලා පුළුවන් නම් මේකෙන් ඈතර වෙලා යන්න. ඔබට මේ ධර්ම දේශනාවත් ඒ සඳහා උපකාර පිණිස පවතින ධර්ම දේශනාවක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පිළිගන්නේ අද දවසේ මේ ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ සිත්තම්බලම් බත්තේ පදිංචි කුවේටි සේවයේ නියුතු පද්මිනී මහත්මිය සහ සචින් ලසන්ත පොතනුවන් කියන මේ පින්වන්ත දෙපළ අරමුණ වශයෙන් සිහිපත් කරලා තිබේ ජූනි 4 වෙනි දිනට තමන්ගේ ජන්මදිනය සමරන පද්මිනී මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට ආශිර්වාද කිරීමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් මඟඵල සාක්ෂාත් කරගනිමින් ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය අවබෝධ වීම පිණිස අතිපූජනීය ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගීව සුවසේ ධර්ම මාර්ගයේ යෙදමින් වැඩමින් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණය සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම පද්මිනී මහත්මියගේ නමින් මිය පරලෝකීය ඥාති සැමට ආමරසේන ආදරණීය පියාණන්ට මෙපින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සුජීවත්ව සිටින ආදරණීය මව සීලවතී ඒ වගේම පුතණුවන් සචින් හා සචිත් ඇතුළු සහෝදර සහෝදරියන්ට පවුලේ සියලු දෙනාට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගන්නට මේ පින් බලෙන් සිබසස් දහම් අවබෝධය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම සියලු මිතුරයන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කළා දින වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ සියලු දෙනාට ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලු දෙනාට ලෝවැසි සැමට සිතක් ශාන්තියක් යහපතක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරපු බව සිහිපත් කළා තියෙනවා. පින්වතුන්ගේ ප්‍රාර්ථනාව පරිදි නම්ගම් සිහිපත් කළ සියලු දෙනාම නමින් මියගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් නිවී යත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කර පද්මිනී මහත්මිය තුළ සියලුම දෙනාට ඥාති හිත මිත්‍රාදී හිතවත් අහිතවත් මැදිහත් ඥාති හිත මිත්‍රාදී මව්පිය ගුරුවරාදී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනින් නිවී යත්වා කියලා මේ පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම පින්වතුන්ට ආශිර්වාද කරනවා අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වුණා වූ කුසලය ධර්ම දානයෙන් රැස් වුණා වූ කුසලය ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් නිවිලා යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පෙරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මාස 4 වන දිනට යෙදුණු පද්මිනී මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් පද්මිනී මහත්මියට සහ සචින් ලසන්ත පුතු යන එම පින්වත් දෙපළට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් වහවහාම චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.